දැනට කොවිඩ් මර්ධන වැඩසටහන සහ ඒ වැඩසටහන ආශ්‍රිතව වෛද්‍ය රසායනාගාර සේවාව විදිහට අපි මූලික වශයෙන් තොරතුරු සමාලෝචනය කරන මාධ්‍ය සාකච්ඡාවට අද දවසේ මම හිතන්නේ අපිට මතුවලා තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ පෞද්ගලික අංශය තුල PCR පරීක්ෂණ සිදු කිරීම. ඉතින් මේ පෞද්ගලික අංශය තුල PCR පරීක්ෂණ සිදු කිරීමේ නීති සහ ඒ නීති පනවන ආකාරය සහ ඒ නීති ක්‍රියාත්මක වන ආකාරය තුල බරපතල පරස්පරයක් බලපතල සංකූලතාවයක් තියෙනවා. ඉතින් අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු කිව්වත් මේ පිළිබඳව හොඳ අවධානයක් විධිමත් අවධානයක් දක්වලා තියෙන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ කාර්යය සඳහා පෞද්ගලික අංශයේ කාර්යයන් කළමනාකරණය කරන්නට පෞද්ගලික අංශය සඳහා වෙනම අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. ඒ අධ්‍යක්ෂකවරයා අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් රුජු විමර්ශනයක් සිද්ධ කර යුතුයි, රුජු අධීක්ෂණයක් සිද්ධ කර යුතුයි. ඒ වගේම මේ අධීක්ෂණය හෝ විමර්ශනය සිද්ධ නොවි කිසියම් ගැටලුකාරී තත්ත්වයක් රටේ මහජනතාවට ඇති වෙනවා නම් ඔහු ඒකට වග කියවිය යුතුයි සහ වග විය යුතුයි. ඒක සිද්ධ නොකරනවා නම් ඔහු සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කර යුතුයි. මොකද මේ අමාත්‍යාංශයේ සමහර අධ්‍යක්ෂකවරුන්ට රාජකාරී පවරලා සමහර විශේෂඥ වෛද්‍යවරුන්ට ඒ රාජකාරී පවරලා ඔවුන් මේ මොහොතේ ඒවා මගහැරලා එහෙම නැත්නම් ඔවුන් තනතුර පමණක් තමන්ගේ අතේ තියාගෙන වැටුප් පමණක් අරගනිමින් ඉන්නවා නම් මේ ලෝක වසංගතයක් තියෙන වෙලාවේ ඒක බරපතලයි. ඒ බරපතලතාවය මම හිතන්නේ වටහා ගැනීමට නම් මේ වගවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විනයානුකූලව පියවර ගන්නට ඕනේ. එහෙම නැත්නම් මේ නිලධාරීන් ඒ කටයුත්ත සිද්ධ කරන්නේ නැති වුනහම ඒකේ පීඩාව මහජනතාවට විඳින්නට වෙන නිසා. ඒකෙදී අපි මූලික වශයෙන් දැනට කරන ලද සොයා බැලීමට අනුව පෞද්ගලික අංශය මේ දීලා තියෙන රෙගියුලේෂන් එහෙම නැත්නම් දීලා තියෙන පටිපාටීන් අවනත නොවමින් එහෙම නැත්නම් ඒවාට පරයා යමින් කටයුතු කරන තත්ත්වයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේකෙදී මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නට ඕනේ යුද හමුදාපතිවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ටත් වඩා මේකට වෙනම පෞද්ගලික සෞඛ්‍ය ආයතන නියාමනය කිරීමේ ආයතනයක් තියෙනවා. එහෙම ආයතනයක් පිහිටවලා ඒ ආයතනය මේ රටේ මිනිසුන්ගේ බදු බුඳුලේ නඩත්තු වෙනවා. නමුත් ඒ ආයතනය පෞද්ගලික අංශයේ නියාමනය කරන බවක් අපිට පෙනෙන්නට නැහැ. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවක් අපිට පෙනෙන්නට නැහැ. ඒ වෙනුවට ඔවුන් පෞද්ගලික අංශයේ ඉන්න ව්‍යාපාරිකයන්ගේ උමනාව වෙනුවෙන් කටයුතු කරන බවක් තමයි අපිට පේන තියෙන්නේ. නිසා අපි දෙවනි ඇඟිල්ල දික් කරනවා පෞද්ගලික ආයතන පිළිබඳව මේ ඇතිවෙන වරින් වර ඇතිවෙන ගැටලු සම්බන්ධයෙන් පෞද්ගලික සෞඛ්‍ය ආයතන නියාමනය කිරීමේ සභාවට ඒ නියාමනය නිවැරදි පරිදි නිශ්චිත පරිදි කිසියම් ප්‍රොටෝකෝල් එකක් එහෙම නැත්නම් කිසියම් මාර්ගෝපදේශයකට අනුව සිද්ධ කළ යුතුයි. එහෙම මාර්ගෝපදේශ හදලා තියෙනවද? ඒ මාර්ගෝපදේශ මොනවද? ඒවා පිළිබඳව රටේ මහජනතාව දැනුවත් කරලා තියෙනවද කියන කාරණාවත් අපි මේකදී අහනවා. මොකද අපි එක අසාධාරණයක් කරනවා මේ සමහර කරුණු පිළිබඳව පෞද්ගලික අංශයට පමණක් ඇඟිල්ල දික් කිරීමෙන්. මොකද ඕනෑම අංශයක් නිවැරදිව ගෙනියන්නට නම් එහි කළමනාකරණය සහ ඒ නියාමන කටයුතු නිවැරදිව සිද්ධ වෙන්නට ඕනේ. ඒකට අපි පොදුවේ පෞද්ගලික අංශය කියලා චෝදනා කරනකොට මේක නිවැරදිව කරන රසායනාගාර වලටත් ඒක නරක චෝදනාවක් බවට පරිවර්තනය වෙනවා. අපි හිතන්නේ මේ සියලු ආයතන මේ වගේ කියලා. නමුත් එක ආයතනයක් හෝ දෙකක් කිව්වහම අපි ඔවුන්ගේ නම සඳහන් කිරීම ඒකත් ගැටලුදායක හින්දා තමයි අපි නම් සඳහන් කරන්නේ නැත්තේ. නමුත් අපිට පේනවා මේ පෞද්ගලික අංශයේ සමහර අංශ මේ වෙලාවේ මුදල් හම්බ කර ගැනීම පමණක් මූලික කරගෙන කටයුතු කරනවා කියලා. ඒකදී අපි මූලික වශයෙන් මේ PCR පරීක්ෂණයක මිල දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිල නියාමනයට අනුව එය 6500කට වඩා වැඩි නොවිය යුතුයි කියලා තමයි තියෙන්නේ. ඒතකොට මේ මිල සම්බන්ධයෙන්ුත් ඇත්තටම මේ උපරිම මිල සම්බන්ධයෙන්ුත් දැනට ගැටලුවක් තියෙනවා. මොකද මේ 6500 7000ක මිල කියන එක තීරණය කරේ කොවිඩ් පරීක්ෂණ සඳහා ප්‍රතික්‍රියක කට්ටලයක මිල රුපියල් 5500ක් වගේ ගානකට තියෙන කාලේ. මොකද කොවිඩ් ආරම්භ වෙන සමය තුල කොවිඩ් පරීක්ෂණයක් කරන්න යන ප්‍රතික්‍රියක කට්ටලය වලට රුපියල් 5000ක වගේ මුදලක් ගෙවන්නට සිද්ධ වුණා. මොකද මේ වෙලාවේ මේවා පිළිබඳව තියෙන සීමාන්තික සාධක වගේ දේවල් නිසා. නමුත් අද වෙනකොට
මේ කොවිඩ් පරීක්ෂණයක් සඳහා කරන්නට තියෙන ප්‍රතික්‍රියක කට්ටලයේ මිල රුපියල් 1200ට ඒ වගේම 1500ට එහෙම නැත්නම් 3000කට වඩා අඩු ගානකට මේ සම්පූර්ණ ප්‍රතික්‍රියක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නේ නැත්තේයි කියන එක අපිට ගැටලුවක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයත් තවම අර වැඩි මිලට තමයි ප්‍රතික්‍රියක ගන්නෙ. අපි මීට සති කිහිපයකට පෙළි හෙළිදරව් කරා සෞඛ්‍ය අමාත්‍යාංශය නොවැම්බර් මාසයේ 2 සමා වෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔක්තෝබර් මාසයේ 2 කැඳවන ලද ටෙන්ඩර් එකට අනුව ආයතන කිහිපයක් ඉල්ලුම් කරලා තිබ්බා මේ ප්‍රතික්‍රියක සම්බන්ධයෙන් ඇනවුම බාර ගන්න. ඒ සමහර ආයතන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තියෙන, ඒ වගේම ඊට මෙපිටින් FDA ඇමරිකාවේ ආයතනයේ අනුමැතිය තියෙන, සිංගප්පූරුවේ ලියාපදිංචි ආයතනය වෙන HSA ආයතනයේ අනුමැතිය තියෙන, ඒ වගේම NMRA එක තුල මාස 6ක් තිස්සේ වැලිඩේට් කරලා මේ සියලු සහතික ඉදිරිපත් කරලා අවසාන වශයෙන් ලංකාවේ සනාථ කිරීමේ සහතික සහ NMRA ආයතනයේ රෙජිස්ට්‍රේෂන් තියෙන ආයතන පවා තියෙනවා. ඔවුන් අතර ඉන්නවා මිල රුපියල් 1200 වගේ ගානටත් මේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියක සපයන්න පුළුවන් ආයතන. ඉතින් දැන් PCR පරීක්ෂණය කියන එක ඒ නිසා විශාල ගාණක් යන පරීක්ෂණයක් බවට පරිවර්තනය කරන්නට අවශ්‍ය නැහැ. මොකද මේ ප්‍රතික්‍රියක සම්බන්ධයෙන් තියෙන තරංගය සහ ඒ තරංගයට අදාළව අවස්ථාව සියලු සමාගම් වලට ලබා දීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයත් අර තමන්ට ඕන එක්කෙනාටම දෙන්න ප්‍රතිපත්ති හදන්නේ නැතුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මනදොල සැපිරීම සඳහා මේ කාර්ය කරන්න නැතුව මේ රට කොච්චර අසීරුවට පත් වෙලා තියෙනවද, මේ රටේ මිනිස්සු කොච්චර අසීරුවට පත් වෙලා තියෙනවද කියන එක ඔළුවේ තියාගෙන අඩු මුදලට වඩා ක්වොලිටි ප්‍රතික්‍රියක ගන්න පුළුවන්කම තියෙද්දි තමන් කැමති එක ගනිමින් රජයටත් රටටත් අපහසුයක් හදන්නේ නැතුව මේ කටයුත්ත කරන්නට ඕනේ. ඒ සඳහා කටයුතු කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයට පළවෙනියෙන්ම මං හිතන්නේ වගකීමක් තියෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ මිල ගත්තහමත් ඒ මිලට අනුව කටයුතු කරනවා නම් මීටත් වඩා අඩු මුදලකට PCR පරීක්ෂණයක් සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අද වෙනකොට මේ තත්ත්වයේ තිබිලත් PCR පරීක්ෂණ සිදු කිරීමේදී මේකේ මිල සම්බන්ධයෙන් අපි කරන සොයා බැලීම් වලදී සමහර ආයතනවල 10000ක් 12000ක් 17000ක් දක්වා යනවා. ඊළඟට මේ ගාන තව වැඩි වෙන තත්ත්වයකුත් තියෙනවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් කරපු විමර්ශනයේදී අපිට පෙනුණා සමහර ආයතන උත්සාහ කරනවා PCR පරීක්ෂණයේ මිල 6500යි. හැබැයි PCR පරීක්ෂණයේ ප්‍රතික්‍රියක මිල වෙනම ගාණක්, ඒකට ගන්න වෙනම කට්ටලවල ගාන වෙනම ගාණක්, සොබ් එකේ ගාන වෙනම ගාණක්, ඒකට වාහනයක යනවා නම් වාහනේ වෙනම ගාණක්, ඩ්‍රයිව් ත්‍රූ කරනවා නම් ඒකට වෙනම ගාණක් වගේ එකතු කරලා අවසාන වශයෙන් මේ දැලෙන් රිංගල යන්න උත්සාහ කරනවා. ඒ හින්දා මේක පෞද්ගලික වෛද්‍ය නියාමන ආයතනයේ වගකීමක්. ඔවුන් ඒක කරයිද නැද්ද දන්නේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය පෞද්ගලික වෛද්‍ය නියාමන ආයතනය හරියට කරනවද කියන එක නියාමනය කළ යුතුයි මේ වෙලාවේ. මොකද පෞද්ගලික වෛද්‍ය නියාමන ආයතනය අද වෙනකොට පෞද්ගලික අංශයේ කිසියම් අතකොළුවක් විදිහට වැඩ කටයුතු කරන නිසා ඔවුන් මේ ඔවුන්ගේ සභාව තුළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බලය හිමි වෙලා තියෙන පෞද්ගලික සෞඛ්‍ය ආයතන හිමිකාරයන්ට නිසා ඒක සාධාරණව සිද්ධ වෙනවද කියන කාරණාව ගැන විශ්වාසයක් තියන්න බෑ. කොහොම වුණත් PCR පරීක්ෂණයේ මිල කියන්නේ ඒකට අදාළ සියලු අන්තර්ගතයන් එක්ක කරන මිලක්. එහෙම නැතුව PCR පරීක්ෂණයට එක මුදලකුත් අනිත් කාරණාවන්ට උන වෙනම මුදල් ගෙවනවා කියන්නේ අර නිකන් අපි පාන් රාත්තලක් ගන්නකොට මුදලාලි පාන් රාත්තල 40යි කියනවා, පිටි වලට වෙනම ගානකුත්, ඒකට දාන ඊස්ට් වලට වෙනම ගානකුත්, තව මොනවා හරි බටර් දානවා නම් බටර් වලට වෙනම ගානකුත්, පාන් ගෙඩිය බේකරියේ ඉඳන් කඩේට යන්න වෙනම ගානකුත් ගන්න අරගෙන ඕනනම් මේක පාන් ගෙඩියේ මිල 40යි, නමුත් අපි දෙන්නේ 100ට කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා PCR පරීක්ෂණයත් ඒ වගේ. ඒ නිසා විවිධ දේවල් එකතු කරලා මේ දැලෙන් රිංගල යෑමේ හැකියාවක් තියෙන්නට බෑ. අපි මෙහෙම කියන්නේ මේ මොහොත මිනිසුන්ව ගසා ගන්න, මිනිසුන්ව සූරා ගන්න, මිනිසුන්ට සල්ලි නැති වෙලාවක්. බැරිම කෙනෙක් තමයි මේක පෞද්ගලික අංශයෙන් කරන්නේ. පෞද්ගලික අංශයෙන් කරන එකත් දැනට තියෙන තත්ත්වයන්ට අනුව රෝහල් වල නවාතැන්ගෙන තියෙන අයට තමයි කරන්නට පුළුවන්. නමුත් මේ ඩ්‍රයිව් ත්‍රූ හරහා වගේ දේවල් වල මේක කොහොමද කෙරෙන්නේ? ඒ කිරීමේ අවශ්‍යතාවයක් රටේ තියෙනවා. ඇත්තටම මුදල් තියන අයට ඒක කරගැනීමේ. නමුත් ඒක නිවැරදිව සිද්ධ විය යුතුයි. නිවැරදිව පාලනය විය යුතුයි. ඊට අමතරව අපි දකිනවා මේ බණ්ඩාරනායක ගුවන්තොටුපළ හරහා විශේෂ ගාස්තු ගෙවලා එන කණ්ඩායම් වල PCR පරීක්ෂණ කරන්න සමහර වෙලාවට 19000ක වගේ මුදලකුත් අය කරලා තියෙන තැන් තියෙනවා. ඉතින් අපි කියන්නේ දැන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රසායනාගාරය
රසායනාගාරයක් පිහිටවලා තියෙද්දි ඒ රසායනාගාරයේ වේගය වැඩි කිරීමට ඕනෑ තරම් උපක්‍රම තියෙද්දි අපිට කියනවා නම් අපි දවසට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විතරක් 5000ක් කරන තත්වයකට අපිට පත් කළ දෙත හැකි දින කිහිපයකින් අවශ්‍ය උපකරණ පද්ධතිය දෙනවා නම් සමහර ආයතන ඉන්නවා උපකරණ පරිත්‍යාග කරන්නත් ලෑස්ති පිට. ඉතින් එහෙම තත්වයක් තියෙද්දි අපි ඇයි මේ 19000 මුදල ගන්නම ඕන නම් එක පිට ආයතනයකට දෙන්නේ. අපිට ඒ 19000 මුදල දෙනවා නම් අපිට ඒ මුදලෙන් පුළුවන් බණ්ඩාරනායක ගුවන්තොටුපළ මීට වඩා සුවිශේෂීත ආයතනයක් විදිහට ඕනෑම මගියෙකුට පැයක් එකහමාරක් ඇතුළතදී PCR වාර්තාවක් ජාත්‍යන්තර ප්‍රමිතිකරණයෙන් සහිතව ලබා දීමේ තැනක් බවට පරිවර්තනය කරන්න. ඒ හින්දා නිකං කරන අයගේ වගකීම විතරක් අපි බාරගෙන අර සල්ලි හම්බ කරන එහෙම නැත්නම් මුදල් ගන්න එක වෙන තැනකට දෙන එක ප්‍රායෝගික නෑ. රජයක් විදිහට මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම හොයා බලන්න. අපි දිගින් දිගටම කිව්වා මේ PCR පරීක්ෂණ හෝ අර විශේෂ මුදල් ගෙවලා එන කණ්ඩායම් වෙනත් රසායනාගාර වලින් පරීක්ෂණ සිදු කිරීම බරපතල තත්ත්වයන් ඇති කරලා තියෙනවා. බ්‍රැන්ඩික්ස් පොකුරේ ආරම්භයට ඒක හේතු වුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මත්තලින් විශේෂ මුදල් ගෙවලා එන අයගේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණෙන ක්‍රමය පිළිබඳව පිළිවෙලක් තියෙනවා. මේ සේරමත් එක්ක මේ මුදල් රටේ සෞඛ්‍ය සේවාවට පාවිච්චි කරන්න පුළුවන් මුදල් ගන්නවා කියලා රජය තීරණය කරනවා නම් ඒක පිටට දීම නෙමෙයි කරන්නට ඕනේ. ඒක අපේ මේ රසායනාගාර සංවර්ධනයට පාවිච්චි කරන්න පුළුවන්. මොකද අද වෙනකොට රජයේ රසායනාගාර සේවා පද්ධතියට ඔය මොනවා කිව්වත් අවශ්‍ය උපකරණ පද්ධතිය තාම හරියට හම්බ වෙලා නැහැ. අපි අලුත් තාක්ෂණයකට නොගියත් අපිට කාලය ගත වෙනවා පැය 6ක් හෝ 8ක කාලයක්. මේක අඩු කරන්න PCR යන්ත්‍ර දෙන්න බැරි නම් අපිට තියෙනවා තවත් උපක්‍රමයක්. ඒ තමයි නිස්සාරක යන්ත්‍ර. නිස්සාරක යන්ත්‍ර තියෙනවා නම් අපිට මේ පරීක්ෂණයට යන තවත් පැය 3ක වගේ කාලයක් අඩු කරන්නට පුළුවන්. දැන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ තියෙනවා එක නිස්සාරණයක් 45ක වගේ ප්‍රමාණයක් නිස්සාරණය කරන්න පුළුවන් අපිට විනාඩි 18ක් ඇතුළත. හැබැයි අපි මේ නිස්සාරක යන්ත්‍රය නැත්තම් වෙනත් නිස්සාරක යන්ත්‍ර පාවිච්චි කරනවා නම් අපිට ඒකට පැය 2කමාරක හෝ 3ක කාලයක් යනවා. එතන මේ කාලය පිළිබඳ ප්‍රශ්නය විසඳිය යුතුයි. නමුත් දිගින් දිගටම අපි දකිනවා ඒ ප්‍රශ්නේ විසඳනවා වෙනුවට මේ PCR පරීක්ෂණ ලැබෙන්න දින 5ක වගේ කාලයක් යනවා. එහෙම නැත්නම් දින 5ක කාලයකට පස්සේ PCR පරීක්ෂණ ලැබීම වැඩක් නැහැ. ඒ පරීක්ෂණ කෙරලත් වැඩක් නැහැ වගේ ඒවා කියනවා. නිසා අපි හැමෝටම කියන්නේ මේ PCR පරීක්ෂණ වාර්තාවේ කාලය අඩු කරගන්න ඕන නම් ඒකට අපිට තාක්ෂණය දෙන්න, ඒකට අපිට උපක්‍රම හදන්න දෙන්න, අපි හදලා තියෙන උපක්‍රම පිළිගන්න තාක්ෂණික කමිටු වලට බලපෑම් කරන්න. ඒ බලපෑම් කරොත් අපිට මේක මීටත් වඩා වේගෙන් ලබා දිය හැකියි. නමුත් ඒ යාන්ත්‍රණය සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කරන්නේ නැතුව මේ PCR පරීක්ෂණ පරක්කු වෙනවා කියන එක මේකට උත්තරයක් නෙවෙයි. ඒ වගේම අපි කියනවා මේ PCR පරීක්ෂණ පරක්කු වෙනවා කියන කාරණාවෙත් අපිට පිළිගත නොහැකි තත්ත්වයක් තියෙනවා. අපි ඊයේ දවසේ හෙළිදරව් කරා මේ තත්ත්වය සම්බන්ධයෙන් අපි රසායනාගාර සියල්ල ලංකාවේ තියෙන රජයේ රෝහල් රසායනාගාර පරීක්ෂාවට ලක් කරා. මුල් ඒරියාව රෝහල හැරුණුකොට අනිත් කිසිදු රසායනාගාරයක පරීක්ෂණ වාර්තාවක් දෙන්න පැය 24කට වඩා කාලයක් ගත වෙන්නේ නැහැ. ඒ වගේම පැය 24කට කලින් අපි ධන එහෙම නැත්නම් ආසාදිතයෙක් හඳුනාගත්තොත් ඒක ෂණික ප්‍රතික්‍රියාවක් විදිහට දුරකථනයෙන් දැනුම් දීමක් කරනවා. එහෙනම් අපි පැහැදිලිව කියනවා මේ දින 5ක කාලයක් ගත වෙනවා කියලා කවුරු හරි කියනවා නම් මේ පරීක්ෂණ වාර්තා දෙන්න අනිවාර්යෙන් අපිට නම් කරන්න මොකක්ද ඒ රසායනාගාරය, කවුද ඒ රසායනාගාරයට යවලා තියෙන්නේ, මොන නිදර්ශකද දින 5ක් ගත වුනේ කියලා. මොකද ඒක අපිට වැදගත්. එකක් අපි විශ්වාස කරනවා අපි නොදන්නා තැනකටත් පරීක්ෂණ සාම්පල් යනවා කියලා. දෙවෙනි එක එහෙම සාම්පල් යවලා පරක්කු වෙනවා නම් ඒක යවුව නිලධාරියා කවුද කියලා අපි හොයාගන්නට ඕනේ. තුන්වෙනි එක තමයි අපිට හොයාගන්නට අවශ්‍යයි මේ PCR පරීක්ෂණය කවුරු හරි තමන් ළඟ තියාගෙන පරක්කු වෙලා රසායනාගාරයට එවනවද, එහෙම නැත්නම් මේ PCR වාර්තාව කවුරු හරි හංගගෙන ඉඳලා ප්‍රමාද වීලා එළියට දානවද කියලා. ඒවත් අපිට කියන්න බෑ. ඒ නිසා අපි දන්නේ රසායනාගාර ප්‍රොසෙස් එක. මේ රසායනාගාර සේවාව ඇතුලේ අපිට නිදර්ශකයක් ආවහම අපි සාමාන්‍යයෙන් පැය 16ක් ඇතුළත ඒක කරලා සියලු කටයුතු අවසන් කරනවා. අපි ඊට අමතරව කිසියම් ගැටලුකාරී තත්ත්වයක් තිබ්බොත් ඒ සඳහා තව පැය 8ක කාලයක් තිබ්බත් පැය 24ක උපරිම කාලයකට යටත්ව අපි මේ පරීක්ෂණ වාර්තා ලබා දෙනවා. ඒ නිසා කවුරු හරි කියනවා නම් PCR පරීක්ෂණ දෙන්න දවස් 5ක් යනවා කියලා, ඒ දවස් 5ක් ගත කරන රසායනාගාරය සහ ඒ රසායනාගාරයට යොමු කරේ කවුද කියන කාරණා හෙළිදරව් කරන්න. ඒක අපේ රසායනාගාරයක් වුණත්
ඒක සම්බන්ධයෙන් අපි පියවර ගන්නට නම් අපි නිශ්චිතව ඒක දැනගත යුතුමයි. එහෙම නැතුව මේ සමස්තයට මේ කතාව කිව්වොත් ඒකෙන් වැරදි මතයක් යනවා. ඒ නිසා අපි ලෑස්ති මේක පැය 24ක් ඇතුළත දෙන්න. ඒත් මේ දීලා තියෙන තාක්ෂණය නිසා අපි කියන තාක්ෂණය අපිට දෙනවා නම් අපිට පැය 3ක් ඇතුළත පරීක්ෂණ වාර්තාව දෙන්නත් අපි ලෑස්ති. අපිට පුළුවන් ලෝකේ තාක්ෂණය තියෙනවා. ඒ නිසා ඒ සඳහාත් පෙළඹීමක් කරන්නට කියන එක තමයි අපි ඉල්ලන්නේ. ඊට අමතරව දැනට මේ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය අර්බුදකාරී තත්ත්වය එසේම තිබියදී අපි මේ පරීක්ෂණ වලින් මහජන සේවය පුළුවන් උපරිම අයුරින් කිරීම සඳහා දැනට මැදිහත් වෙලා තියෙනවා. ඒ සඳහා අපිට පුළුවන් හැම හැකියාවක්ම පාවිච්චි කරලා දැනට ජංගම බස් රථ හරි ගිලන් රථ හරි එහෙම නැත්නම් අපි වෙනත් විදිහකට ගිහිල්ලා හරි මේ පරීක්ෂණ කටයුතු ශාස්ත්‍රය තුල කරමින් ඉන්නවා. නමුත් මේ ශාස්ත්‍රය තුල මේ කරමින් ඉන්න පරීක්ෂණවල ප්‍රතිඵල ගත්තාම අපිට තේරෙන දේ තමයි මේ ප්‍රතිඵලය 100% තහවුරු කරලා මේක සමස්ත ක්‍රියාවලියක් විදිහට අපිට ඉවර කරන්න පුළුවන් නම් ඒ ඇටවුම හදලා දෙනවා නම් ප්‍රතිදේහ ජනක සහ ස්ථානීය PCR පරීක්ෂණත් එක්ක මේක ඊටාම සාර්ථක ක්‍රියාවලියක් ශාස්ත්‍රීය පරීක්ෂා කරන්න. මොකද දැනට අපි ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල විතරක් අරන් යන නිසා අපිට පේනවා 50 සිට 60 දක්වා ප්‍රමාණයක් පොසිටිව් වෙන තැන් තියෙනවා. 30 සිට 40 දක්වා පොසිටිව් වෙන තැන් තියෙනවා. අපි කොළඹ ගත්තොත් කොළඹ තැන් කිහිපයකම 30ක වගේ පොසිටිව් ප්‍රමාණයක් එහෙම නැත්නම් ආසාදිත ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් අලුත්ගම 40ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ අපි බණ්ඩාරගම ඊයේ දිනේ කරා ඒක එකම ආසාදිතයෙක්වත් හම්බුනේ නැහැ. ඉතින් අපිට මේ වාර්තාව මෙසේ කියන්නට බැරිකමක් තියෙනවා. මේක අපි ක්ෂණික ප්‍රතිදේහ ජනක පමණක් කරන හින්දා. මොකද මේ නෙගටිව් වෙන අය සම්බන්ධයෙන් අපිට තීරණයක් ලබා දීමට හැකියාවක් නැහැ. ඒතකොට අපි ජංගම රථයක් අරන් ගිහිල්ලා එහෙම නැත්නම් ශේෂ්ත්‍රයට නිලධාරීන් යොදවලා මේකට මුදල් වියදම් කරලා ඒකට අදාළ අනිකුත් කට්ටල යොදවලා මේ සියලු වියදම කරලා අපි අපේ ප්‍රතිඵලය අරන් එන්නේ බාගෙට. ඉතුරු ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම ආයේ රසායනාගාරයකට ගාල් කරන්න වෙනවා. ඒකට ආයේ මේ රසායනාගාර සේවාවේ අරුබුදයක් එනවා. ඒ නිසා අපි කියන්නේ මේ 100ක් පරීක්ෂා කරනවා නම් මේ 100 සමස්ත ප්‍රතිඵලය අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ සමෝදානික පරීක්ෂණ ක්‍රමය ජංගම රථයට ලබා දුන්නොත් විතරයි. නමුත් අපි ඒක කියමින් මේ සේවාව ලබා දෙනවා. නමුත් මේ නෙගටිව් වෙන අය නැවත PCR පරීක්ෂණයකට නැවත රසායනාගාරයකට යොමු කරන්න ඕනේ. නැවත රසායනාගාරයක් ඇතුලේ කරන්න ඕනේ. ඒ සියලු වාර්තා එනවා නම් මේ අය සම්බන්ධයෙන් තීරණයක් ගන්න බෑ. මේ ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා මේවා නැවත රසායනාගාර වලට යොමු කරන්නේ නැතුව එතනම අපිට මේ වැඩේ කරලා ඉවර කරන්න නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මීට වඩා තාක්ෂණික ඇසකින් මීට වඩා දියුණු ඇසකින් මේ පරීක්ෂණ දිහා බලන්නට ඕනේ. ඉතින් අපිට පේනවා එහෙම නෙවෙයි සිද්ධ වෙන්නේ. සමහර ශුද්ධ ජීවි වේදීන් සහ සමහර උපදෙස් දෙන කණ්ඩායම් ඊටාම ගතානුගතික තාක්ෂණික තත්වයක ඉන්නේ. ඊටාම ගතානුගතික හැදෑරීම් තාක්ෂණික දියුණු වීම එහෙම නැත්නම් උපක්‍රම සම්බන්ධයෙන් දින ඒක අපිට පැහැදිලිව බය නැතුව කියන්නට පුළුවන්. ඒ නිසා අලුත් තාක්ෂණය සම්බන්ධයෙන් ඇස යොමන තත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට එන්න නම් ඒ තාක්ෂණයත් එක්ක කටයුතු කරන කණ්ඩායම් ඒ තාක්ෂණය දන්න කණ්ඩායම් ඒ තාක්ෂණය විශ්වාස කරන කණ්ඩායම් මේ තාක්ෂණික කමිටු වලට එන්නට ඕනි කියන එක අපි දිගින් දිගටම කියනවා. කොවිඩ් මර්ධන වැඩසටහන දිගින් දිගටම තාක්ෂණික තත්ත්වයන්ගෙන් මෑත්ව තිබීම කියන එක මේ මර්ධන වැඩසටහනේ සාර්ථකත්වයේ 30%කින් පමණ අඩු කරා. විශේෂයෙන්ම අපි රසායනාගාර කළමනාකරන පද්ධති හදලා නැහැ. මේ තොරතුරු පද්ධති තාම හරියට වැඩ කරන්නේ නැහැ. අපිට නිදර්ශකයක් එවීමේදී තාම ඊටාම ගතානුගතික ක්‍රමයකට එන්නේ. සමහර පරීක්ෂණවල අපිට නැවත හරවල යැවීම කරන්න වෙනවා. ඒතර මේ රසායනාගාර සේවාව විතරක් නෙවෙයි සමස්තය අපි කියවුතු සිතියම් ගත කිරීම ඇතුළු සියලු කාරණා එන හිටලා තියෙන මේ තාක්ෂණය අපිට පාවිච්චි කරන්න බැරි වෙලා තියෙන හින්දා තාක්ෂණය ගැන විශ්වාස කරන්නේ නැති හින්දා තාක්ෂණික සුපෝගෝභෝගී භාණ්ඩයක් කියලා විශ්වාස කරන හින්දා ඒ නිසා මේ தত্ত্বය තමයි මූලික වශයෙන් අපිට බලපාලා තියෙන මේ සියල්ලට. ඒ නිසා ඒක තාක්ෂණය සම්බන්ධයෙන් මීට වඩා විශ්වාස කරන්න තාක්ෂණික කමිටු උත්සාහ කරන්නට ඕනේ. ඒක පිළිබඳව විශ්වාස කරන දැනුම තියෙන අය තාක්ෂණික කමිටු නියෝජනය කරන්නට ඕනේ කියලාත් අපි විශ්වාස කරනවා. ඊට අමතරව මේ ක්ෂණික ප්‍රතිදේහ ජනක කට්ටල මගින් අපි දැනට
රෝහල් ආස්තිතව පරීක්ෂණ කරනවා. ඊයේ දවසේ ඉඳන් අපි ජාතික රෝහලේ මේ කටයුත්තට 24 පැය පුරා රාජකාරී කරන්නට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෙක් දාලා තියෙනවා. ඉතින් ජාතික රෝහලේ දැන් රෝගියෙක් ආවහම ඔහුට සැකසහිත රෝගියෙක් නම් ඔහුගේ හඳුනා ගැනීමක් කරන්නට ඕන නම් අපි පැයක් ඇතුළත ෂණික ප්‍රතිදේහ ජනක කට්ටලය මගින් මේ පරීක්ෂණය කරලා දෙනවා. ඉතින් අපි නැවත කියනවා මේ ෂණික පරීක්ෂණය මගින් නෙගටිව් කියලා දෙන එක්කෙනා සම්බන්ධයෙන් විශ්වාසවන්තව කටයුතු කරන්නට බෑ. පොසිටිව් එක්කෙනා ගැන විතරයි අපිට තීරණයක් ගන්නට පුළුවන්. ඉතින් ඒ පරීක්ෂණයේ ඉතුරු භාගය කරන්නට ජාතික රෝහලට හොඳටම හැකියාව තියෙනවා. ජාතික රෝහලේම තියෙන ප්‍රතිදේහ පරීක්ෂණ යන්ත්‍රය පාවිච්චි කරනවා නම් නමුත් ඒකට අවශ්‍ය ප්‍රතික්‍රියක සහ අවසරය ලබා දීලා නැහැ. ඉතින් අපි කියන්නේ මේවා එක එක විශේෂඥ වෛද්‍යවරුන්ගේ කඹ ඇදිලි විදිහට තියෙනවා. ඒ කඹ ඇදිලි ජාතික ප්‍රතිපත්ති වලට පාදක කරගෙන තියෙනවා. ඒවා බලාගෙන පරිපාලන නිලධාරීන් ඒවට ඉඩ දීලා ඉන්නවා. පාලකයෝ ඒවට ඉඩ දීලා තියෙනවා. ඉතින් මේවා පාලනය කරන්න තමයි වෛද්‍ය පරිපාලනය ඉන්නේ. ඒතකොට ජාතික රෝහලේ අද ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කරන්න ඕනේ තැනක් නෙවෙයි. PCR පරීක්ෂණ 2000ක පමණ ප්‍රමාණයක් කරන්න පුළුවන් තැනක්. නමුත් තවම PCR පරීක්ෂණ කරන්න පටන් අරගෙන නැහැ ජාතික රෝහලේ. ඒත් අපි ජනතාවට කියනවා මේ කාරණා දෙක පටල ගන්න එපා. ජාතික රෝහලේ ඊයේ දවසේ පටන් ගත්තේ ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කරන එක. ඒක අර්ධ වශයෙන් තියෙන සත්‍යයක්. ඒකෙන් අපිට වෙන විකල්පයක් නැති හින්දා ගන්න පුළුවන් සහයෝගයක් අපි ගන්නෙ. ඉතින් අපිට පුළුවන් නම් මේකම PCR පරීක්ෂණ පටන් ගන්න. අපිට අර මේකෙන් නෙගටිව් වෙන අයව PCR පරීක්ෂණ වලට යොමු කිරීමෙන් PCR පරීක්ෂණ ප්‍රමාණයත් අඩු වෙනවා. ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වලට කල එළියකුත් ලැබෙනවා. ඒකේ වාර්තාවට අර්ථයකුත් ලැබෙනවා. ඒක මහ ජනතාවට සහ සෞඛ්‍ය සේවාවට ලාභයකුත් වෙනවා. ඒ නිසා අපි පුළුවන් දේවල් කරලා තියෙනවා ජාතික රෝහල ඇතුළු ස්ථාන ගණනාවක. ඒකම අපි එහෙම ආරම්භ කරන්න යාමේදී අපිට ගැටලුදායක තත්ත්වයක් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරපු ආයතන කීපයක් තියෙනවා. ඒ ආයතන වලින් ප්‍රධාන එකක් බදුල්ල. අපි ඒ තොරතුරු මාධ්‍යට අනාවරණය කරන්නට ඉස්සෙල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද උදෑසන දැනුම් දුන්නා. කරුණාකරලා මේ අනවශ්‍ය ගැටලු නවත්තන්න. ඒවා නැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විදියට මැදිහත් වෙන්න. එහෙම මැදිහත් නොවි අපි මේවා මාධ්‍යට කිව්වයි මාධ්‍යට කියන එක හරි නෑ. අභ්‍යන්තර දේවල් එළියට දාන්න එපා කියලා කියන්න එපා. එතකොට අපි ඉඟි කරනවා මේක අපිට කියලා මේ නිලධාරීන් සම්බන්ධයෙන් ලොකු මත හදන්නට අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්න විසඳ ගන්නයි අපි කියන්නේ. හැබැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට පාලනය කරන්නට බැයි නම් ඒ බදුල්ල රෝහල හරි ඒ ප්‍රශ්න තියෙන තැන් අපිට ඒ සම්බන්ධයෙන් මහ ජනතාවට කියන්නට වෙනවා. මොකද ඒවා දිගින් දිගටම සිද්ධ වීම රටේ මිනිසුන්ගේ මේ පරීක්ෂණ යාන්ත්‍රණයට බලපාන හින්දා අපි මේ කිසිදු කාරණාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හෝ රටේ ඉන්න ඉහළම තනතුරෙන් හෝ කියන ඕනෑම කාරණාවක් අපි ගන්නේ මේ රටේ මිනිසුන්ගේ මේ සේවාව ඉස්සරහට ගෙනියන්න වැඩදායක නම් විතරයි. ඒවා මේ සේවාව ඉස්සරහට ගෙනියන්න වැඩදායක නැත්තම් අපි අවසාන වශයෙන් මේ රටේ මහ ජනතාවට ඒක කියනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. එහෙම තමයි අපි මේ මෙහෙයුම නිවැරදි පීල්ලේ ගෙනියන්නට උත්සාහ කරන්නේ. ස්තුතියි.